පින්වත්නි මේ දේශනාව පටන් ගන්නකොටම ඔබ සතර සතිපට්ඨාන සූත්‍රයේ යම් තාක් දුරකට දන්නවා. බොහෝ දුරට කායානුපස්සනාව කියන දේ, වේදනානුපස්සනාව කියන දේ, චිත්තානුපස්සනාව කියන දේ, ධම්මානුපස්සනාව කියන දේ ඔබ දන්නවා. කය දිහා බලන්න ඕන කියන කාරණියත්, වේදනාව දිහා බලන්න ඕන කියන කාරණියත්, සිත දිහා බලන්න ඕන කියන කාරණියත්, ධර්මයේ දිහා බලන්න ඕන කියන කාරණියත් මේ මොහොතේ ඔබ දන්නවා. මේ පිළිබඳව මේ ආකාරයට ඔබ දැනගත්තට මම හිතනවා ඔබ රහත් වෙලා නැතුව ඇති. පින්වත්නි, අපි මේ දේවල් මේ ආකාරයට දැනගත්තට යම්කිසි කෙනෙක් රහත් වෙලා නම් මේ දේශනාව මෙතනින් එහාට ශ්‍රවණය කරේ නැති වුණාට කමක් නැහැ. නමුත් පින්වත්නි රහත් වෙලා නැත්නම් මට ඔබට සිද්ධ වෙනවා පින්වත්නි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු නොහැසු නොවිරු ධර්මයන් මේ සතර සතිපට්ඨානයේ ඔස්සේ දේශනා කරන්න සිද්ධ වෙනවා. මේ ඔබ නොහැසු අලුත්ම ධර්මතාවයන් පෙර නොහැසු හිතුවේවත් නැති සතර සතිපට්ඨානයේ අන්තර්ගත කරුණු ඔබට දේශනා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි මේ දේශනාවල් කරගෙන යද්දී සමහර තැන්වල ඔබේ රාමුව කැඩිලා යනවා, රාමුව පුළුල් වෙනවා, සමහර දෘෂ්ටි කැඩිලා යනවා. ඒ නිසා පින්වත්නි සමහරකට මේක නෙවෙයි සතර සතිපට්ඨානය කියලා හිතෙන්නත් පුළුවන්. මොකද එයාගේ ඔළුවේ මේක තමයි සතර සතිපට්ඨාන සූත්‍රය කියලා එයාගේ ඔළුවට දාගත්ත දෙයක් තියෙනවා නම් සමහර විට ඒක කැඩිලා යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් යාගේ ඔළුවට දාගත්ත දෙයක් තියෙනවා නම් පිළිත් මම කියනවා ඔබට පුළුවන් නම් ඒක නිවන් දකින්න කිසි ගැටලුවක් නැහැ. ඒක ඔස්සේ වඩලා ඒක ඔස්සේ ගිහින් නිවන් දකින්න. හැබැයි ඒක ඔස්සේ නිවන් ඔබට නොලැබුණොත් ඔබ මේ දේශනා කරන සතර සතිපට්ඨාන සූත්‍රය ඔස්සේ ගමන් කරොත් මම හිතනවා මට ඔබට ඒ ඔස්සේ නිවන් මාර්ගයට යන්නට පාර කියලා දෙන්නට පුළුවන්. හිර වෙන තැන් වලින් ඔබ ගලවලා දාන්නට පුළුවන්. ඔබ ඒ මුදවලා දාන්නට පුළුවන්. ඒ නිසා පින්වත්නි මම ඔබට මේ පිළිබඳව මම මුලින්ම මේ කාරණේ මතක් කරගන්න ඕනි. පින්වත්නි එහෙනම් මේ සතර සතිපට්ඨානය කියලා ඔබ දන්න සීමාවෙන් ඔබට ගිහින් ඒ සූත්‍රයේ කියලා තියෙනවා නම් සූත්‍රයේ කියවගෙන යද්දී දීර්ඝ සුලන් පාර ගන්න කියන තැනින් පටන් ගන්නෙ. දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස කරන්න කියන තැනින් පටන් ගන්නෙ. ඒකල කය ගැන බලන්න, වේදනාව ගැන බලන්න, සිත ගැන බලන්න මේ ආකාරයට ගමන් කරන්නේ. නමුත් පින්වත්නි මේ සතර සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ පින්වත්නි විශාල ගැඹුරක් තියෙන විශාල ප්‍රතිපලයක් කරා යන්නට පුළුවන් ගැඹුරු සහ සියුම් කරුණු කාරණා ගණනාවක් අන්තර්ගත සූත්‍රයක්. පින්වත්නි මේ සතර සතිපට්ඨාන සූත්‍රය නිර්මාණය වුණේ කොහොමද කියලා මම පොඩ්ඩක් මුලින්ම කියලා ඉන්නම්. පින්වත්නි සිහියක් නැතිව මේ ලෝකයේ මේ සසර සැරිසරන සත්වයාට මේ ලෝකෙට ආවේ කොහොමද දන්නේ නැහැ. මේ ලෝකේ ඉන්නේ කොහෙද මොනවද කරන්න කියන්න දන්නේ නැහැ. යන්නේ කොහෙද කියන්න දන්නේ නැහැ. මේ සසර අනාතුණු සත්වයාට පින්වත්නි හරියට මේ ඔරුව හබල් ගන්නට හබලක් දෙනවා වගේ ඔරුව යන්නට ඕනේ දිශාවක් පෙන්වනවා වගේ තමයි පින්වත්නි මේ අනාතුණු සත්වයාට සතර සතිපට්ඨානය දෙනවා කියන එක. පින්වත්නි මේ සතර සතිපට්ඨානය තුල 84000ක් වූ බුදුරජාණන් වහන්සේගේ සියලුම දේශනා පින්වත්නි කැටි කොට එක පින්ඩයක් කරලා මේ සතර සතිපට්ඨාන සූත්‍රය තුල තියෙනවා. මේ සතර සතිපට්ඨාන සූත්‍රය යම් කෙනෙක් සම්මුති වශයෙන් කියවගෙන ගියොත් පින්වත්නි බොච්චංග ගැන ඒ වගේම අසුභානුස්සතිය ගැන යම් කරුණු කරනා ගොඩාක් පින්වත්නි චිත්තානුපස්සනාව ගත්තොත් එම අභිධර්ම කරුණු කාරණාත් අන්තර්ගත වෙනවා පින්වත්නි.
ඒ වගේ කරුණු කාරණා ගොඩාක් ඉතා සියුම් ලෙස මේ සූත්‍රය පුරා අන්තර්ගතයි. ඉතින් පින්වත්නි පළමු ඔබ හිතන්ට ඔබ මේ ලෝකෙට ආවේ කොහෙන්ද කියන්න දන්නේ නැහැ. මොනවද මේ කරන්නේ දන්නේ නැහැ. ඔබ යන්නේ කොහෙද කියන්න දන්නේ නැහැ. අසීයෙන් පිරීලා ඉන්න ඔබ අසීය තුල ජීවිතය ගෙවන ඔබ අසීය මූලික කරගෙන තීරණ ගන්න ඔබ සත්වයේ කියන තැනට එන්න. ඔබ සත්වයේ. මනුසතේ. මනුෂ්‍ය කියන්නේ එක්තරා ආකාරයක සතෙක්. අපි මෙන්න මෙතන ඉඳන් ඉස්සරහට යන්න පටන් ගමු. පින්වත්නි දැන් ඔබ ගාව සිහිය කියන දේ කොහේවත්ම නැහැ. සිහියක් කියන එකක් ඔබ දැන් දන්නෙත් නැහැ. තේරුම් ගන්න. සිහියක් කියලා එකක් දැන් නැහැ. සිහියක් කියලා එකක් ඔබ දැන් දන්නෙත් නැහැ. මොකද මුලින් ඉඳන් පටන් ගන්න කියලා. මුලින් ඉඳන් පටන්ගෙන යන්න පුළුවන් උඩරිම ගැඹුර දක්වා අරන් යනවා. අවසන් වෙලාව කියන්න බෑ මට. පින්වත්නි දැන් අපි මේ චිත්තානුපස්සනාව කායානුපස්සනාව කරන්ට මත්තේ අල්ල ගන්න ඕනි කරුණු දෙකක් තියෙනවා පින්වත්නි. හරියට ඔබ ඇඳුමක් මහනවා නම් පින්වත්නි ඉදි කට්ටක් අරන් ඉදි කට්ටට නූල දා ගන්නට ඕනේ. එන්නේ ඒ වගේ පින්වත්නි ඔබ සතිය කියන එක අල්ල ගන්න ඕනි. සතිය කියන එක මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න ඕනි. සතිය අල්ල ගන්න ඕනි. හරියට ඉදි කට්ට කියන්නේ සතිය නම් ඒකට නූල දාලා මහන්න පටන් ගන්න ඕනි. අපි මුලින්ම සතිය කියන එක අල්ලගෙන ඉමු. පින්වත්නි ඔබ ඔහොම පොඩ්ඩක් ඇස් වහගෙන මේ වටපිටාවේ ඇහෙන දේවල් සියල්ලට ඔබේ මනස ඔබේ ඇස වහගෙන ඔබේ මනස විවෘත කරන්න. ඇස වහගෙන මනස විවෘත කරන්න. මම ඔක තව පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා කියනවා ඇස වහගෙන කන වහගෙන නාසය දිව ශරීරය වහගෙන ඔබේ සිහිය මේ වටපිටාවට මේ ලෝකෙට විවෘත කරන්න. විවෘත කරපුවාම ඔබට විවිධාකාර ශබ්ද විවිධාකාර දේවල් දැනෙනවා. ඔබේට කය ගැන දේවල් දැනෙනවා. කයට සීතල උණුසුම දෙයක දැනෙනවා. ගොඩක් දේවල් ඔබට දැනෙන්න පටන් ගන්නවා. මම ඔබට කියනවා සුළු මොහොතක් සිහිය ලෝකෙට විවෘත කරලා ඔබට දැනෙන දේවල් දිහා පොඩ්ඩක් බලන්න. පින්වත්නි ඔබ දැන් සිහියෙන් හෙන් දේවල් දිහා බලන්න. ඔක පොඩ්ඩක් තව පොඩ්ඩක් ගැඹුරට අරන් යනවා. ඔබට යම් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඇහෙන ශබ්දෙට විතරක් සිහිය යොමු කරන්න. ඔබට යම් කිසි කෙනෙකුට ශබ්දයක් ඇහෙන්නේ නැත්නම් මම කියන ඔබේ හුලන් පාර වැඩ කරනවානේ. හුලන් පාර වැඩ කරන හුලන් පාරට විතරක් සිහිය යොමු කරන්න. ශබ්දයට අමාරුයි. දැන් ඔබට සිහිය කියලා එකක් තියෙනවා. හුලම් පාරක් තියෙනවා. හුලම් පාරට සිහිය යොමු කරනවා. හුලම් පාරට සිහිය යොමු කරනවා. හුලම් පාර තියෙනවා. සිහිය තියෙනවා. සිහිය හුලම් පාරට යොමු කරනවා. ශබ්දයක් තියෙනවා. ශබ්දෙට සිහිය යොමු කරනවා. රූපයක් තියෙනවා. රූපෙට සිහිය යොමු කරනවා. ඔබට මොකක් හරි දෙයක් දැන් දැනෙනවා. දැනෙන දෙයට සිහිය යොමු කරනවා. මොන හරි දෙයක් ඔබට හිතෙනවා. හිතෙන දෙයට ඔබේ සිහිය යොමු කරනවා. මොන හරි දෙයක් ඔබට කල්පනා වෙනවා. කල්පනා වෙන දෙයට ඔබේ සිහිය යොමු කරනවා. පින්වත්නි මම මේ කියන දේ ඔබට මම නැවත වතාවක් කියනවා. දැන් හිත හරිම නිදහස්ව තියාගන්න. හරිම නිදහස්ව තියාගන්න.
සැහැල්ලුවෙන් තියාගන්න. මොකොත් හිතන්නේ. නිදහස් හිත. ඇස් දෙක පියාගත්තොත් ඔබට ලේසි වේවි මං කියන දේ කරන්න. දැන් උතන කිසිම අරමුණක් නැතුව සිහිය ගන්නත් පුළුවන් පින්නවත්. කිසිම බාහිර සාධකයක් එහෙම නැත්නම් කිසිම දෙයක් නැතුව සිහිය විතරක් ගන්න පුළුවන්. ඒක අනිමිත්ත සමාධිය වගේ ගොඩාක් හිත දියුණු කරපු කෙනෙකුට තමයි මේ කිසිම කාරණයක් නැතුව සතිය විතරක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ දේශනාව අවසානයේදී ඒ තැන දක්වා ඔබව රැගෙන යනවා. දැන් මම ඔබට නැවතත් කියනවා. ඔබේ වම් මතේ කොහේ හරි තැනක ඔබේ දකුණු අතින් ඇඟිල්ලක් තියන්නකො. ඇඟිල්ලක් එක තැනක් ගෑවෙන්න තියන්න. ගෑවෙන්න තියලා ඔබේ සිහිය ওই ගෑවෙන තැන තියෙනවනේ දැනෙන තැන. ඇඟිල්ල ගෑවෙනකොට දැනෙන තැනක් තියෙනවා. එතෙන්ට ඔබේ සිහිය යොමු කරන්න. නැවත ගන්නකොට දැනීම නැති වෙනවා. නැවතත් තියන්න. තියෙනකොට තිබ්බ බව දැනෙනවා. නැවතත් ගන්න ඇඟිල්ල. ගන්නකොට ගත්ත බව දැනෙනවා. නැවතත් තියන්න. තියෙනකොට තිබ්බ බව දැනෙනවා. ඔබ මොකක් හරි කාරණයක් හිතන්න. අපි තුන් ගසක් ගැන හිතුවා කියලා. සිහිය ගසට යොමු කරන්න. ඔබ ගස කියලා හිතපු දෙයට යොමු කරන්න. පින්නොත් මේ සිහිය භාවිතා කරන සරලම තැනක් මම කියාගෙන යන්නේ. ගසක් ගන්නකොට ඔබට ශබ්දයක් ඇහෙනවා. අහන්න. ශබ්දයට ඇහෙන්න ඉඩ දෙන්න. සිහිය යොමු කරන්න ඒ ශබ්දෙට. සිහියෙන් ශබ්දය අහන්න. දැන් පින්නොත් මේක තමයි දැන් මෙතන මම ඔබට කියලා දුන්නේ සිහියට ඉන්න මොකක් හරි දෙයක් ඕනේ. ඒ මොකක් හරි දෙයක් ඕන වුණාට බෑ. ඒ ඕන වුණු දෙයත් එක්ක පස්සනා කරන්න. ඒක බලන්න ඕනේ. දැන් මෙතන කරුණු කාරණා දෙකක් තියෙනවා. සිහිය තියෙනවා. සිහියත් එක්ක තව කාරණයක් තියෙනවා බලන. මොකක් හරි තව දැනෙන දෙයක් තියෙනවා. ඒකේ මැද තියෙනවා පස්සනාව. ඒ කියන්නේ ඒ බලන එක විමර්ශනය කර බලන ක්‍රියාව තියෙනවා. එතකොට සිහිය කියන සිත තියෙනවා. ඔබට දැනෙන දේ හෝ හැඟෙන දේ හෝ රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, සතුටක් වෙන්න පුළුවන්. පින්වත්නි සතර සතිපට්ඨානය කියන්නේ පින්වත්නි විශාල දහම් සාගරයක් කැටි කරලා තියෙන එකක්. ඒකට මිටියක් විදිහට බැඳලා තියෙන එකක්. මේ මිටිය ලියන්න ඕනේ පින්වත්නි. මේ මිටියට යම් කෙනෙක් හිර වුණොත් එයාට සතර සතිපට්ඨානේ නිසාම නිවන් දකින්න බෑ කියන එකයි මගේ අදහස. මොකද මේ මහා සාගරයක් වූ ධර්මතාවයේ තුල එක චූට්ටක් අල්ලගෙන චුට්ටකට හිර වෙනවා. නමුත් පින්වත්නි හොඳට බැලුවොත් මම ඔබට කිව්වා දුක දිහා බලන්න කියලා. දුකක් දැනුණා දුක දිහා සිහියෙන් බලන්න. ඔක පින්වත්නි දුක කියන්නේ සිතුවිල්ලක් නෙවෙයි. එතන චිත්තානුපස්සනාව තියෙනවා. ඔබ දුක ලෙස දැක්කේ ධර්මතාවයක් නම් එතන ධම්මානුපස්සනාව තියෙනවා. දැන් මම ওই ටික කතාව එහෙම නතර කරලා ඔබට මේ කාරණය වෙන ආකාරයකින් පොඩ්ඩක් පැහැදිලි කරන්න. පින්වත්නි මේ කාරණේ ඊටාම ගැඹුරු කාරණයක්. මම දේශනා කරන්නේ ලොකු උත්සාහයක් ගනිමින් ඒ නිසා මම හිතනවා මේ දේශනාව හොඳ සිහියෙන් නුවණින් යුක්තව ඔබ ශ්‍රවණය කරන්න කියලා. පින්වත්නි මේ සතර සතිපට්ඨානය හරියට මේ වගේ එකක්. දැන් ඔබ අද දවස් තුල කතා කරලා තියෙනවනේ. අද දවස් තුල ඔබ ගොඩාක් දේවල් කතා කරානේ. සිංහල ඕඩියේ තියෙන අකුරු ටික ඔක්කොම ඔබ අද කතා කරාද?
සිංහල හෝඩියේ තියෙන අකුරු ඔබ අද කතා කරාද කියලා අහුවොත් ඔබ අකුරු ටික ඔක්කොම කතා කරාද කියලා අහුවොත් ඔබට හිතේ අකුරු ටික ඔක්කොම නම් කතා කරේ නෑ. හැබැයි අකුරු කතා ඔබ අකුරුද කතා කරේ වචනද කතා කරේ කියලා මම අහනවා. ඔබ අකුරු නෙවෙයිනේ කතා කරේ. ඔබ කතා කරේ වචන. වචන හැදිලා තියෙන්නේ මොන වගේන්ද? අකුරු වලින්. නමුත් ඔබ කතා කරේ වචන. පින්වත්නි මේ සතර සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මෙන්න මේ වගේ එකක්. මොකක්ද? සතර සතිපට්ඨාන සූත්‍රය කියලා එකක් ඇත්තටම නැහැ. සතර සතිපට්ඨාන සූත්‍රය කියලා එකක් නැහැ. නමුත් පින්වත්නි ඔබ සිහිය පිහිටවාගෙන යද්දී ඒ සිහිය පිහිටවාගෙන යද්දී යන හැම තැනකම සතර සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. හොඳට මම මේ කියන එක අහගන්න. ආපස්සට කියන්න. සතර සතිපට්ඨාන සූත්‍රය කියලා එකක් නැහැ. නමුත් ඔබ සිහිය පිහිටවාගෙන යද්දී ඒ සෑම තැනකම සතර සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. ඒක පින්නත් හරියට ඔබ උදේ ඉඳන් අකුරු කතා කරාද? ඔබ කවුරුත් අකුරු කතා කරේ නැහනේ. ඒ වගේ තමයි. සතර සතිපට්ඨානය කියලා එකක් නැහැ. ඔබ උදේ ඉඳන් අකුරු කතා කරේ නැහැ. නමුත් ඔබ කතා කරන සෑම වචනයකම අකුරු තියෙනවා. එහෙමනේ? සෑම කතා කරන සෑම වචනයකම අකුරු තියෙනවා. ඒ වගේ තමයි පින්වත්නි සතර සතිපට්ඨානය කියලා එකක් වෙනම කරන්න බෑ. එහෙම එකක් නැහැ. නමුත් ඔබ සිහිය පිහිටවාගෙන යද්දී ඒ සෑම තැනකම පින්වත්නි සතර සතිපට්ඨාන කියන එක්ක කායානුපස්සනාවක්, එක්ක වේදනානුපස්සනාවක්, එක්ක චිත්තානුපස්සනාවක්, එක්ක ධම්මානුපස්සනාවක් මොකක් හරි එකක් තියෙනවා පින්වත්නි. දැන් පින්වත්නි මම කතා කරන්නේ පස්සනාවක් කියන එකනේ මේ කරුණු තුනක් ගැන දැන් කතා කරගෙන යන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න හරියට ඔබ උදේ ඉඳන් අකුරු කතා කරේ නෑ වගේ තමයි කාටවත් සතර සතිපට්ඨානය කරනවා කියලා අපි උගන්වන්නේ පුංචි කාලේ අකුරුනේ. කවුරු හරි අකුරු ලියන්න කිව්වොත් ඔබට මොන වගේ හිතේ දෙයාගෙන මම වචන ලියන්නේ මම අකුරු ලියන්නේ. ඒක නිකන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද බැරිද කියලා ඔබට කොහොමද හිතෙන්නේ? ඉංග්‍රීසි වචනයක් ලියද්දී මම වචන නෙවෙයි ලියන්නේ අකුරු කිව්වොත් අකුරු තමයි ලියන්නේ. එතන තියෙනව නේද පින්නන්නේ ප්‍රායෝගිකත්වය සහ ප්‍රායෝගික නොවන කාරණා කියලා කරුණු දෙකක්. ප්‍රායෝගික මාර්ගය සහ ප්‍රායෝගික නොවන මාර්ගය කියලා. ප්‍රායෝගික නොවන මාර්ගයේ තියරිය ගත්තොත් එම අකුරු ලිවීම තමයි අකුරු තමයි ඇත්තටම ලියලා තියෙන්නේ. හැබැයි පින්නත් ප්‍රායෝගිකව ගත්තොත් අපි අකුරු නෙවෙයි ලියලා තියෙන්නේ වචන. වචනේ ලිව්වේ අර්ථයක් ඇතිව අර්ථයක් නිසා තමයි වචනේ ලිව්වේ. ඒ වගේ තමයි පින්වත්නි සතර සතිපට්ඨාන සූත්‍රය ප්‍රායෝගික වෙද්දී ඒ කරන තැනට එද්දී පින්වත්නි ඒ වෙනස් වෙනවා. නමුත් උගන්වද්දී කියලා දෙද්දී අර අකුරු කියලා දෙනවා වගේ අපිට කියලා දෙන්න පුළුවන් මේ කායानुපස්සනාව කරන ඒක මොන්ඩිසෝරියේදී වගේ මොන්ඩිසෝරිය අකුරු කියලා දෙනවා වගේ තමයි පින්වත්නි ඔය හතර කය ගැන බලද්දී දෙතිස් ගුණපය බලන්න ඔය වගේ අපිට කියන්න පුළුවන්. නමුත් පින්වත් ප්‍රායෝගික වෙද්දී ඔයිට වඩා ගොඩාක් වෙනස් පින්වත්. එන්නේ ඒකයි මෙතන තියෙන ගැටලුව. එහෙනම් මම හිතනවා මේ ප්‍රායෝගික தত্ত্বය ගැන ඔබට යමක් තේරෙන්නට ඇති කියලා. එහෙනම් අපි ප්‍රායෝගික විදිහට ගමන් කරද්දී දැන් අපි සතර සතිපට්ඨානේ ප්‍රායෝගික පැත්තේ ගමන් කරන්නේ. තියරිය නෙවෙයි. විභාග පාස් වෙන්න උත්තර ලියන්න උගන්වන ක්‍රමවේදය නෙවෙයි. අකුරු නෙවෙයි උගන්වන්නේ. වචන ලියන්න උගන්වන්නේ. වචන ලියන්නේ අර්ථයක් දන්නවා ඔබ අර්ථයක් ඇතුලේ තියෙනවා අර්ථය වචන වලින් ලියනවා. හැබැයි අවසානයේදී දී වෙලා තියෙන අකුරු තමයි. නමුත් අකුරු ලියන්න බෑ. කවුරුත් අකුරු ලියන්නේ නැහැ. ලියන්නේ වචන. ඒ වගේ තමයි පින්වත්නි. මේකේ ප්‍රායෝගිකව ගමන් කරනවා අපි දැන්. එහෙනම් පින්වත්නි ඔබට රූපයක් පෙනෙනකොට රූපයකට සිහිය යොමු කරන්න පුළුවන්. වේදනාවකට දුකට සැපට සතුටට අසතුටට කනස්සල්ලට ඕනම දෙයකට කයට කකුල උස්සනකොට කකුල බිම තියෙනකොට පින්නත්නි ඔබට ඕන තරම් ඔබ දවසට ඇවිදිනවනේ. ගෙදර ඉඳන් අපි හිතමු ඇදෙන් බැහැලා කුස්සියට යනකම් හරි බාත්රූම් එකට යනකම් හරි ගෙදරින් එළියට යනකම් හරි ඔබ ඇවිදිනවා. පින්නත්නි ඇවිදිනකොට ඔබේ යටිපතුල පොළවේ ස්පර්ශ වෙනවනේ. යටිපතුල පොළවේ ස්පර්ශ වෙනවා. ඔතෙන්ද සිහිය පිහිටවා ගත්තොත් එතන සිහිය තිබ්බොත් එහෙම
දැන් හොඳට අහගන්න පින්නොත්නි. ඔබ දැන් ඇවිදිනවා. ඇවිදිනකොට දැන් ඔබට මම මේක ප්‍රායෝගිකව කියලා දෙන්න. දැන් ඔබ මේ මොහොතේ ඔබේ යටිපතුල පොළවේ ස්පර්ශ කරන්න පුළුවන්. ඔබ මේ මොහොතේ ඔබේ යටිපතුල පොළවේ ස්පර්ශ කරන්න. ස්පර්ශ කරනකොට පොළවේ දැනුණු බව දැනෙනවා නම් පින්නොතට එතන සතිය පිහිටුවවා වෙනවා. හැබැයි පින්නොත් මේකේ තව කාරණයක් තියෙනවා. පස්සනාව කියලා එකකුත් තියෙනවා. පස්සනාව කරන්න ඕනේ. අපි බලන්න ඕනේ මොකද? යටිපතුල පොළවේ ස්පර්ශ වුණු තැන නෙවෙයි බලන්න ඕනේ පින්නොත්. යටිපතුල පොළවේ ගෑවුණා, දැනුණා, දැනිච්ච එක දිහා නෙවෙයි බලන්න ඕනේ. ඔබට දැනෙනවානේ යටිපතුල පොළවේ ගෑවෙන එකට සිහිය යොමු කරන එක වැරදින එකත් හරි. හැබැයි පින්නොත් පස්සනාව වෙද්දි මොකද්ද වෙන්න ඕනේ? යටිපතුල පොළවේ ස්පර්ශ වුණු බව, යටිපතුල පොළවේ ගෑවුණු බව, දැනුණු බව දැනෙනවානේ. දැනුණු බව දැනෙනවානේ. දැනුණු බව දැනෙනවා නම් පින්නොත්නි එතන තමයි පස්සනාව තියෙන්නේ. කායනුපස්සනාව. කයක් ඇති බව ඔබට දැනෙනවාද? කයක් ඇති බව ඔබට දැනෙනවා නම් එතන පස්සනාව තියෙනවා. කායනුපස්සනාව තියෙනවා. රූපයක් දිහා බලනකොට ඔබ ඇස් දෙක කරලා ඔබ ඉස්සරහා තියෙන අපි සමහර ඔබ ෆෝන් එකකින් හරි මොකක් හරි දිහා බලනවා නම් මේ Zoom වැඩසටහනේ එතන යම් ස්ක්‍රීන් එකක් තියෙනවනේ. මමත් ඒක දිහා බලාගෙන ඉන්නේ. ඔබ ඒක දිහා බලන්න. බලනකොට රූපේ දිහා කෙලින්ම ඍජුව ඔබේ සිහිය යොමු කරගෙන බලනවා නම් රූපේ තියෙනවා සිහිය ඔබ ගාව තියෙනවා. සිහියයි රූපේ. ওই දෙක විතරක් තියෙනවා පින්නොත්නි. එතන සතිය තියෙනවා හරි. සතිය තියෙන කියලා ගලපු. හැබැයි පස්සනාව නැහැ. පස්සනාවෙන් නම් මොකද වෙන්න ඕනේ? රූපේ තියෙනවා සිහිය තියෙනවා. සිහියෙන් රූපේ දිහා බලන බව දැනෙන්නට ඕනේ. රූපෙන් සිහියෙන් රූප දිහා බලන බව ඔබට දැනෙන්න ඕනේ. මම මේ දිස්ස බලමින් ඉන්නේ. බලන බව ඔබට හැඟෙන්නට ඕනේ. දැනුවත් වෙන්නට ඕනේ. අන්න පින්නත් මෙන්න මේ වචනේ ඉතාමත් වැදගත්. දැනුවත් වෙන්නට ඕනේ. දැනුවත් භාවය. යටිපතුල පොළවේ ස්පර්ශ වෙන බව මට දැනෙන ඔබ දැනුවත් වෙනවා. දැනුවත් භාවයක් ලැබෙනවා. මෙන්න මේක පින්නත් මෙන්න මේ කෑල් හරියට අල්ලගන්න. ඉරක් ගහලා රවුන්ඩ් කරලා තියාගන්න ඕනේ. මොකද්ද දැනුවත් භාවය? කුලන් ගන්න බව පිට කරන බව ඔබ දැනුවත් වෙනවා. දැනුවත් භාවය. පින්නත්නි ඔබ යම් කිසි ඕනෑම කාරණයක් තුල දැනුවත් භාවයක් ලබනවා නම් පින්වත්නි දැනුවත් භාවයක්. එතන පස්සනාව තියෙනවා. විපස්සනා කියලා තියෙනවා. විපස්සනා භාවනාව විදර්ශනාවටම කියන තව නමක්. දැනුවත් වීම පින්නොත්. ධර්මයක් ඔබ දකිනවා මේ දේශනාව අහගෙන ඉන්න හොඳ සිහියෙන්. හොඳ සිහියෙන් අහගෙන ඉඳි ඔබ දැනුවත් වෙනවද පින්නොත්? දැනුවත් භාවයක් ලබනවාද? ඔබ දැනුවත් භාවයක් ලබනවා නම් පින්නොත් මොකක්ද එතන තියෙන්නේ? විපස්සනාව තියෙනවා. දැන් මම මේ දේශනාව පටිගත වෙනවා. පටිගත වෙන වචනයක් නෑද සියල්ලම මේ පටිගත වෙනවා මේ මොහොතේ රෙකෝඩර් එකේ. එතකොට පින්නත් දැන් රෙකෝඩර් එක සතියෙන් දින්නේ. එතන පස්සනාවක් වෙනවද? එතන පස්සනාවක් වෙන්නේ නැහැ. මේ සියල්ලම මතකේ තියෙන්න ඕනේ නැහැ. නමුත් මේ දේශනාව අහගෙන යද්දී ඔබ කුමන කාරණා වලින්ද ඔබ දැනුවත් වෙන්නේ? ඒ දැනුවත් වෙන කාරණා තුල පින්නත්නි විපස්සනාව තියෙනවා. පස්සනාව තියෙනවා. දැන් මම මේ ටික ටික ගැඹුරට යන්නේ මගෙත් එක්කම ඔබත් මේ ගමන යන්න එන්න දැන් ආපහු මුලට එනවා මං කිව්වා වම් අත උඩ දකුණු අතේ ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දාන්න ඇඟිල්ලෙන් පොඩ්ඩක් තියන්න වම් අත උඩ තියෙනකොට දැන් මොකද වෙන්නේ වම් අත උඩ දකුණු අතේ ඇඟිල්ලක් තිබ්බ බව ඔබ දැනුවත් වුණාද ඒක පින්නොත් නේ අර දැනෙනවා කියන එකට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඔබ දැනුවත් වෙනවා
දකුණු වම් මත උඩට දකුණු අතේ ඇඟිල්ලක් ඔබ නිකන් මේ තට්ටු කරනවා. මොකද වෙන්නේ? ඔබ දැනුවත් වෙනවා පින්වත්. දැනුවත් භාවයක් ලබනවා. පින්වත්නි සිහිය කියන එකත් සම්මා සතිය කියන එකත් දෙකක්. සිහිය හොරෙකුටත් තියෙනවා. හොඳ හොරෙකුට සිහිය මේ හොරකම් කරනකොට හොරාට හොඳ සිහියක් ඕනේ. එතකොට මේ හොරා මොකද කරන්නේ? හොරා භාවනා කරනවා. හොරා සිහිය වඩනවා. සමහර සියුම් අවිනිර්මාණය කරද්දී විශාල අවිනිර්මාණය කරද්දී හොඳ සිහියක් ඕනේ. පුපුරන දේවල් නිර්මාණය කරද්දී ඒ තුල ක්‍රියා කරද්දී හොඳ සිහියක් ඕනේ. දැන් පින්වත්නි මේක සම්මා සතියද? හැබැයි ඒක සිහියක් තමයි. හැබැයි ඒ සිහියට බෑ පින්වත්නි ඔබ තුල ප්‍රඥාව පහළ කරන්න. ඒ සිහියට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. හොරාට අර විදියට සිහියෙන් න්යා හොරා අහුවෙන්නේ නැතු වෙන්න ඒ දේ කරගෙන ගියාට ඒ හොරාට පින්වත්නි සිහිය පහළ මේ ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒ සිහියට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි අද අපේ බොහෝමයක් දෙනේ සතියෙන් ඉන්නවා කියන කාර්යය තුරදී සතියෙන් ඉන්නවා කියන එක තුරදී පින්වත්නි ඒකේන නිවැරදි සිහියෙන් නෙවෙයි ඉන්නේ සම්මා සතියෙන් නෙවෙයි ඉන්නේ. සම්මා සතියෙන් නොවන නිසා එයාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ පින්වත්නි. එයා සිහියෙන් ඉන්නේ කොච්චර කාලයක් මේ සිහියෙන් හිටියත් එයාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයා මේක සම්මා සතිය නෙවෙයි. සම්මා සතියකට පුළුවන් අනිවාර්යෙන්ම එයාට ප්‍රඥාව පහළ කරලා දෙන්න. මේක ඉතාමත් වැදගත්. සම්මා සතියට තමයි පුළුවන් වෙන්නේ එයාට ප්‍රඥාව පහළ කරලා දෙන්න. අපි කොහොමද දැනගන්නේ සම්මා සතියෙන්ද ඔබ ඉන්නේ නැද්ද කියන එක කොහොමද දැනගන්නේ? සම්මා සතියෙන්ද වම ඉන්නේද නැද්ද? පින්වත්නි සෑම සම්මා සතියක් තුළම දැනුවත් භාවය කියන එක තියෙනවා. තවත් වචනයක් කියන බල විමර්ශනශීලී භාවය කියන එක. විමර්ශනශීලී භාවය. ඔබේ යටිපතුල පොළවේ ස්පර්ශ වෙනකොට ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙනවා. දැනුවත් භාවයක් ලබනවා. ඔබේ සිහිය තියෙන්නේ යටිපතුල පොළවේ ස්පර්ශ වෙන එක තුල නෙවෙයි. ස්පර්ශ වීම තුල ඒක දැනෙනවා. දැනෙන එක තුල දැනුවත් භාවයක් ලබනවා. සුලන් පාර ගන්නවා ගත්ත බව දැනුවත් වෙනවා. පිට කරලා බව දැනුවත් වෙනවා. සුලන් පාර කොහේ හරි තැනක දැනෙනවා. නාසිකාග්‍රේ හරි දැනෙනවා. දැනෙන තැන කෙරෙහි දැනුවත් වෙනවා. පිට කරනකොටත් දැනෙනවා. දැනෙන තැන කෙරෙහි දැනුවත් වෙනවා. සුලන් පාර ගන්නකොට සිසිලසක් දැනෙනවා. සිසිලස කෙරෙහි දැනුවත් වෙනවා. පිට කරනකොට උණුසුමක් දැනෙනවා හුලම් පාරේ. ඒ උණුසුම කෙරෙහි දැනුවත් භාවයක් ලබනවා. මේ ආකාරයට සිහියෙන් ක්‍රියා කරන හැම මොහොතක් තුළම ඒ කෙනා යම් දැනුවත් භාවයක් ලබනවා නම් පින්වත්නි අපිට කියන්න පුළුවන් එයා සම්මා සතියෙන් ඉන්නේ කියලා. පින්වත් මේ දැනුවත් භාවය කියන එක තමයි පස්සනාව කියලා කියන්නේ. මේ පස්සනාව වැඩ කරද්දී මේ පස්සනාව පින්නොත් මේ පස්සනාවට පුළුවන් ඔබේ චින්තනයේ තියෙන සීමාව කඩාගෙන ඇතුළට යන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ ස්වභාවය තුල තියෙනවා. දැන් කුලම්පාර ගන්න බව ඔබට දැනෙනවා. පිට කරනකොට ඒ බව දැනෙනවා. ඒ දැනුවත් භාවය තුල ඉන්නකොට මොකද වෙන්නේ? දන්න පින්නොත් ඒ දැනුවත් භාවය තුල කල්පනාව වැඩෙනවා. සතියෙන් ඉන්න ඔබ සතියෙන් පස්සනාවත් එක්ක ඉන්න ඔබ සති පස්සනාව දෙක වැඩිගෙන යද්දී සිහි කල්පනාව කියන එක හැදෙනවා පින්වත්. සිහි කල්පනාව වැඩිගෙන යද්දී සිහි බුද්ධිය හැදෙනවා. සිහි බුද්ධිය හැදීගෙන ගිහිල්ලා අවසානයේදී පින්වත් සිහිය බුද්ධියක් බවට පත් වෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පින්වත්
හරි ආකාරයට සම්මා සතියත් මූලික කරගෙන සතර සතිපට්ඨානය වැඩුවොත් එනිසා බොජ්ජංග සූත්‍රයත් කියනවා පින්වත්නි සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා බොජ්ජංග කරුණු ගැන. ධම්මවිද්‍ය බොජ්ජංගය, ප්‍රීති බොජ්ජංගය, පස්සති බොජ්ජංගය. මේ බොජ්ජංග ගැන කතා කරනවා. එතනත් පස්සති කියන එක තියෙනවා. පින්වත්නි මෙන්න මේ ආකාරයෙන් දැන් මම ඔබට කියලා දුන්නා සතිය කියන්නේ මොකක්ද කියන දේ. අපි ලොකු කරුණු කාරණාවලට එනවා. සතිය කියන එක ඔබට තේරෙනවා ඇති. දැන් මම මේ දේශනාව ශ්‍රවණය කරනකොට ඔබ මේක ශ්‍රවණය කරගෙන යනවා. ශ්‍රවණය කරන බව දැනෙනවා ඔබට. මේ දේශනාව ශ්‍රවණය කරගෙන යන බව දැනෙනවා. දැනෙනකොට හොඳින් ශ්‍රවණය කරගෙන යද්දි මොකද වෙන්නේ? ඒ තුර පින්නත් පස්සනාව වැඩෙනවා. පස්සනාව වැඩෙනවා. මෙන්න මේ පස්සනාව කියන කාර්යය මම හිතන ඔබට හොඳට තේරෙන්නේ නැති. සම්මා සතිය කියන කාර්යය ඔබට හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට දැන් අපි පින්නත්නේ අන්න අපි දැන් සම්මා සතියට ආවා. දැනුවත් භාවයේ. ඉතින් පින්වත්නි ඔය අපි සමහර විට ඔබ ධානය වලට යවන්නේ හරියාකාරයට ධානය වලට ගියොත්. ධානය කියන්නේ චතුර්ථ ධානයට වගේ ගියොත් එම චතුර්ථ ධානයට තුන්වෙනි ධානයට වගේ ගියපුවාම හරි විදිහට ගියොත් එතන පින්වත්නි පස්සනාව නිම්කම්ම වැඩෙන්නට ඕනේ. නමුත් පින්වත්නි මේ සතර සතිපට්ඨාන ඔස්සේ දැන් බලන්න සතරක් තියෙනවා. සතිය පట్టල කරන්න පුළුවන් සතර සතිපට්ඨාන තුල කායානු පස්සනාව. කය සහ කය කියලා එක්කුත් වචනේ තියෙනවා. කය අනු කියලා එක්කුත් තියෙනවා. පස්සනාව කියන එක කායේ කායානුපස්සේ විහෙරති. පින්වත්නි කය නම් කුමක්ද? අපි සූත්‍රයට අනුගත්තොත් එම කය නම් කුමක්ද කියලා අහුවත් එම දෙතිස් කුණපේ තමයි කියන්න වෙන්නේ. කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන් නහරු අට්ටි කොහොමම වෙනවද? කේස් ලොම් නිය දත් හොටු සෙම කැහි කොහොමම සෙම් ගෙඩි කොහොමම කියේ පිනවද? මේ කුණප කොටස් 32 තමයි කය විදිහට කියන්නේ. පින්වත්නි එක සරලව පෙන්නපු එක සීමා මායිමක් තුල පෙන්නපු පුංචි උදාහරණයක් වගේ එකක් තමයි ඔය කායානු කියන එක තුල තියෙන්නේ. උදාහරණයක් වගේ එකක්. දැන් මම ඔබට කියනවා ඔබ මොකක් හරි ඇස් දෙක අරලා හොඳ රූපයක් දිහා බලන්නකෝ. මේ මොහොතේ රූපයක් දිහා බලන්න. මොකක් හරි පෙනෙන එකක් දිහා බලන්න. දැන් පෙනෙනකොට ඔබට මොකක් හරි රූපයක් පෙනෙනවනේ. පින්වත්නි මේ මොහොතේ ඔය රූපේ තමයි කායන්නේ. කය ඔය රූපේ. ඔබේ සිත මේ මොහොතේ ඉන්න ඔය රූපයත් එක්ක. එතකොට ඔය රූපය තමයි මේ මොහොතේ ඔබ කය වෙන්නේ. ඊතරදී රූපේ දිහා බැලුවොත් හොඳට බැලුවොත් කය සියුම් විදිහට ඒ රූපේ දිහා සියුම් විදිහට බැලුවොත් ඔබට රූපයක් පෙනෙන්නේ නැහැ. චූරි ඩොට් ගොඩක් තමයි තියෙන්නේ. ඩොට් එක දිහා තව සියුම් විදිහට බලන්න ගියොත් එහෙම ඔතන තියෙන්නේ මොකද්ද? වර්ණය. ඔකත් තව සියුම් විදිහට ගැඹුරට බලන්න ගියොත් පින්නත් ඔබ කියනවා මෙතන රූපයක් නෙවෙයි තියෙන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතුවක් කියලා කියනවා. හැබැයි පින්නත් ඔය විදිහට දැන් වැටෙන්නේ මං කිව්වා පස්සනාව කියන කාරණේ තියෙන්න ඕනේ. රූපයක් දිහා බලනකොට රූපේ දිහා බලන බව ඔබ දැනුවත් වෙන්නට ඕනේ. මේ රූපයක් දිහා බලන බව දැනුවත් වෙන්න. එතකොට පින්නත් මේ රූපේ තියෙන යථාර්ථය මේ අතරමැද කයල්ලට පුළුවන් සිහිය තියෙනවා පස්සනාව තියෙනවා රූපේ තියෙනවා. පස්සනාවට පුළුවන් පින්නවත්නි පස්සනාව වැඩ කරන්න පටන් ගන්නවා හරියට මැෂින් එකක් වගේ යන්ත්‍රයක් වගේ වැඩ කරන්න පටන් ගන්න මොකද කරන්නේ? අර පෙරෙන රූපයේ දෙස තියෙන යථාර්ථය ඔබ ඇරයි යනවා. හරි. දැන් කයෙන් පටන් ගත්තම දැන් එතනදී කය උනේ රූපේ. දැන් ඔබට ඇහෙන ශබ්දයක් දිහා බලන්න. ශබ්දේ තමයි ඔබ එතන කය වෙන්නේ.
ශබ්දයේ කය වෙලා පින්නත් උතන හතරම වැඩ කරනවා. ඔබ ශබ්ද දිහා බැලුවොත් ඒ ශබ්දෙත් තියෙන පින්නත් ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් වර්ණ ගන්ධ රස ඕජා කියන්නත් පුළුවන්. අපි වැඩි මේ පැත්තට යන්නේ නැතුව සරලව මේ පැත්තෙන් ගමන් කරුවොත් ඔබට ශබ්දයක් කියනවා. ශබ්ද කොහෙටද දැනුනේ? කනට. කනටනේ ඔබේ ශබ්ද දැනුනේ. ඒවල පින්නොන්දි කනට ශබ්දයක් තිබුණා. ශබ්ද කනට ගැටුණු බව දැනුණු බව දැනුවත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතන වේදනානුපස්සනාව තියෙනවා. දැන් මම කියන්නේ ආපම කියලා දැන් ඔබ ඔක කරන්නේ නැදි ඔන්න කායानुපස්සනාව. ඔන්න කය තමයි ඔන්න ශබ්දේ ඔන්න කනට දැනුණා. දැනිච්ච එක තමයි වේදන. ඔහොම යන්න එපා පින්නත්. ඒක ඇත්තටම ගොන් වැඩක්. ඔබ අම්මා කියලා ලියද්දී ඔබ අම්මා කියලා ලියනවද? ඔන්න මම අයන්න ලිව්වා. ඔන්න මම අල්මායන්න ලිව්වා. ඔන්න මම මායන්න ලිව්වා. ඔන්න මම එහෙම ලියනවද ඔබ? පුංචිම මොන්ඩිසෝරි ළමයෙක් නම් එහෙම ලියයි. කියලා දෙන්න ළමයෙක්. මම හිතනවා ඔබ ඒ මට්ටමින් ගමන් කරන්න එපා. ඒක මහ විකෘතියක් වගේ එකක්. එහෙම මනමන යන්න එපා. දැන් මම මේ කතා කරන වචන ඔබට ඇහෙනවා. ඇහෙනකොට ශබ්දයක් තියෙනවා. ශබ්දය ඇහෙනවා කනේ. ශබ්දය ඇවිල්ලා ගැටෙනවා කන තුල. අර අකුරු ලියන්න නැතුව වචන ලියන්න කිව්වා වගේ වැඩක් තමයි. උදේට සිංහල හොඩිය අකුරු ලිව්වේ නැහනේ කිව්වේ නැහනේ. ඔය වචන අර්ථනේ කතා කරේ. ඒ විදිහට ප්‍රායෝගික ගමන් කරන්න පින්නත්. මේ ඔක්කොම හතරට දදා බලන්න යන්න එපා. එතන සතර සතිපට්ඨානේ වැඩිම නෙවෙයි වෙන්නේ. එතන ඔබ නිකන් කෘතිමව මනක් කල්පිතව වැඩ කිරීමක් වෙන්නේ. ඉතින් පින්නත් අන්න ශබ්දයේ තිබ්බ ශබ්දය විතර කණේ ගැටෙනවා. ඒක කණේ ගැටෙන ශබ්දෙ මොකද වෙන්නේ? මම අර හතරට දාන්නේ නෑ දැන් එහෙනම්. හතරට දදා පෙන්නන්නට යන්නේ නෑ. ඔය උතන හතර තියෙන බව ඔබ දැනගන්න එකපාරක් දැනගත්තාම ඇති. අය ඒක බලන්න එපා. ඔබ ඕක හතරකට බෙන්න 5කට 10කට හරි කමන්න සියුම් විදිහට කඩ යන්න. ඔතන ප්‍රතිඵලයේ තියෙන පස්සනාව මත තමයි ප්‍රතිඵලයේ තියෙන්නේ. ශබ්දයේ කනේ ගැටුණු බව දැනුවත් වෙනවා. කනේ ගැටෙනා වූ ශබ්දය සංඥාවක් විදිහට මනසට යනවා. ඒ ශබ්දය හඳුනා ගැනීමේ හැකියාව මනස තුල තියෙනවා. ඒ ශබ්දෙත් එක්ක මනස තුල යම් තොරතුරු ෆයිල් එකක් තියෙනවා, අර්ථ ටිකක් තියෙනවා, තේරුම් ටිකක් තියෙනවා, රූපය තියෙනවා. දැන් කෙසෙල් ගෙඩියා කිව්වොත් මේ ශබ්දය ඇහෙනකොට මනස තුල කෙසෙල් කියන්නේ මොකක්ද? කෙසෙල් රස මොකක්ද? හැඩය මොකක්ද? පාට මොකක්ද? මොන වගේ ප්‍රමාණයක්ද? මොන වර්ගයේද? ඔක්කොම ටික තියෙනවනේ මනස තුල. දැන් බලන්න මෙතන කය උනේ මෙතනදී එක තැනකදී ශබ්දය කනේ ගැටෙනකොට වේදනාව වුණා. මනසට ගියවහම මනස තුල තියෙන කෙසෙල් නැමැති රූපේ. ඒකට ඒ රූපේ නැවත කය වෙනවා. ඒ රූපේ ඔබට දැනෙනවා. එතකොට අය වේදනාව වෙනවා. ඒ රූපයේ සම්බන්ධ සංස්කාරයක් හටගත්තොත් ඒක චිත්තානුපස්සනාව වෙනවා. ඒක මොකද්ද මේ වුණු සමස්ත ක්‍රියාවලියම හොඳ සිහියෙන් දැක්කොත් ඒක ධම්මානුපස්සනාව වෙනවා. දැන් ඔබ එක මේක කායනුපස්සන මේක ධම්ම ඔහොම බලන්න ඕනේ නැහැ. ඔබ කුඩා කොටස් වලට කඩ බලන්න. පස්සනාව වැඩි කරන්න පින්නවතුනි. පස්සනාව වැඩි කරනකොට සතිය තියෙනවා, පස්සනාව තියෙනවා, අදාළ කාරණේ තියෙනවා. ඔබ පින්නවතුනි මේ පස්සනාව තුළ මේ කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව හෝ ධම්මානුපස්සනාවේ මේ තුල ඔබ වැඩ කටයුතු කරගෙන ගියොත් පින්නවත්නි ඒකාන්තයෙන්ම ඔබට ප්‍රඥාව පහළ වෙනවාමයි පින්නවත්නි. ඒකයි මේ ධර්මයේ තියෙන ඊටාම ගැඹුරු සහ සාර්ථකත්වයේ සහ ප්‍රතිඵලයේ තියෙන්නේ. මඟපළවට හරිම ලේසි. මොකද්ද හරි සරලව කරන්න තියෙන්නේ? දැනුවත් වෙන්න. ඒ බව දැනුවත් වෙන්න. දුකක් දැනුණාම දුකක් දැනුණු බව දැනුවත් වෙන්න. වේදනාවක් දැනෙනකොට වේදනාව දැනුණු බව දැනුවත් වෙන්න. දැනුවත් වෙනකොට පින්වත්නි පස්සනාව වැඩ කරලා
ප්‍රඥාව පහළ වෙනවා. ඒක ඉබේට වෙන සිද්ධියක්. පස්සනාව වැඩ කරලා ඉබේටම සිහිය පහළ වෙනවා. නියම සිහිය පහළ වෙනවා. ප්‍රඥාවත් පහළ වෙනවා කියනවා. ඉතින් ඔයදී අපි ඔය පුතපතේ සඳහන් වෙන්න පින්වත්නි ප්‍රඥාවන්තයාට අවශ්‍ය ධර්මයේ නෙවෙයි සාමාන්‍යයෙන් අර සත්වයාට මේක පොටක් අල්ලගෙන යමක් තේරුම් බේරුම් කරගන්න අවශ්‍ය කරුණු කාරණා තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් ගැඹුරින් මේ කරුණු කාරණා විමර්ශනය කරලා බැලුවොත් මේ කියන හැම දෙයක්ම අල්ලා ගන්නට පුළුවන්. පින්වත්නි දැන් ওই කාරණේ ඔහොමම තියාගෙන මම මේකේ තව වෙනත් පැත්තකින් ගමන් කරනවා. කායානුපස්සී විහෙරති. කය කිව්වේ ඔබේ ඔය තියෙන ශාරීරික කය විතරක් නෙවෙයි. ඒකත් එක කයක් රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්, දුක්ඛර කාරණයක් වෙන්න පුළුවන්, සතුරු කාරණයක් වෙන්න පුළුවන්. මේ හැම එකම මෙතනදී කය බවට පත් වෙනවා. ඒ ඕනම කාර්යයක් Tamanට දැනුණු බව දැනුවත් වෙනකොට ඒක වේදනාව බවට පත් වෙනවා. දැනුණු බව. ඔව් මට දුක දැනුණු බව දැනුවත් වෙන්න. ඔව් මට රූපයක් දැනුණු බව දැනුවත් වෙන්න. ඔව් මට ශබ්දයක් දැනුණු බව දැනුවත් වෙන්න. යමක් මට හැඟුණු බව දැනුවත් වෙන්න. එතන වේදනානුපස්සනාව හැදෙනවා. දැනුවත් භාවය තුලින් හටගන්නේ මොකද්ද පින්නද? දැනුණා දැනීම තුලින් හට ගන්නවා පින්නද? චේතනාවක් එහෙම නැත්නම් සිතක් හට ගන්නවා. දැන් මට සිතක් හටගත්ත බව දකින්න. හැබැයි පින්නද ධම්මානුපස්සනාවට වෙන්න මොකද දැන් කරන්න ඕනේ? දැන් මම මේකට උදාහරණයක් අරන් යනවා ආපහු මේ කාරණය තුලම. ඉස්සෙල්ලා ගත්ත කෙසෙල් කියන උදාහරණයම ගමු. කෙසෙල් කියනකොට ශබ්දයක් ඇහුණානේ. ඉස්සෙල්ලා කෙසෙල් නෙවෙයි ආයේ ඔබට. ඉස්සෙල්ලා ශබ්දයක් ඇහුණා. ශබ්දය ඇහුනේ කොහෙද? කනට. එතකොට ශබ්දයේ මෙතනදී කය වෙනවා. කනේ ඇවිල්ලා ගැටෙනකොට වේදනාව බවට පත් වෙනවා. ඒ වේදනාව මනසට ගියපුවහම මනස තුල ඒ ශබ්දෙත් එක්ක කෙසෙල් නැමැති රූපය හදනවා. මේක නැවත කය ඒ රූපේ නැවත කය වෙනවා. ඒ මනස තුල හැදුනා වූ ඒ රූපය ඔබට දැනෙනවනේ වේදනාවක් දැනෙනවනේ. ඒ රූපේ නැවත මනසට දැනෙනවා. අපි නිකන් කියන්නේ මේකනේ කියලා කියන්නේ ඒකෝට. ඇත්තද කියලා කියන්නේ එකපාරට ඇයි? ඒ මනස තුල හටගත්තා වූ රූපය අපිට දැනෙනවා. එතකොට ඒ රූපේ නැවත වේදනාවක් බවට පත් වෙනවා. ඒ වේදනාව දැනෙනකොට මොකද වෙන්නේ? රූපේ තිබ්බ මනස තුල ඒ රූපේ මනසේ දැනුණා වේදනාව වුණා. මනසේ දැනෙනකොට වේදනාව හට ගන්නකොට මොකද උනේ? සිතුවිල්ලක් හටගත්තා. මොකද්ද හටගත්ත සිතුවිල්ල? කෙසෙල් සම්බන්ධ සිතුවිල්ලක් හටගත්තා. දැන් ඒක ඒ විදිහේ සිතුවිල්ලක් නෙවෙයි. ඔය සිතුවිල්ල තුල පංච උපාදානස්කන්ධයම තියෙනවා. ඔය සිතුවිල්ල තුල රූපය නැද්ද? ඔය සිතුවිල්ල තුල වේදනාව නැද්ද? ඔය සිතුවිල්ල තුල සංඥාව නැද්ද? ඔය සිතුවිල්ල තුල සංස්කාරය නැද්ද? ඔය සිතුවිල්ල තුල උපාදානිය නැද්ද? විඥානය නැද්ද? ඔය පහම ඔය සිතුවිල්ල තුල තියෙනවා. ඔබ සිතුවිල්ල දැකලා සිතුවිල්ලත් පස්සනා වෙලා සිතුවිල්ල කොහොමද හැදුනේ? සිතුවිල්ල මොනවද තියෙන්නේ කියන එක දැක්කොත් පින්නවත් එතන ධම්මානුපස්සනාව වෙනවා නිරෝධ ධර්මයක්. එතකොට දැන් සිතුවිල්ලද තියෙන්නේ? සිතුවිල්ලේ මොනවද තියෙන්නේ? සිතුවිල්ල කොහොමද හැදුනේ කියලා දැක්කනේ මෙතන දැන්. සිතුවිල්ල කොහොමද හැදුනේ කියලා දැන් දකින්නකොට උතන සිතුවිල්ලද තියෙන්නේ? නෑ පින්නවත් ධර්මයේ තියෙන්නේ. ධම්මානුපස්සනාව. දැන් අවසානයේදී මේ ප්‍රඥාවන්තයාට හිතෙන්නට ඕනි පින්නවත් නේ. මෙතන තියෙන්නේ මේ ප්‍රඥාවේ උපරිම තැනකට ගියොත් රහතන් වහන්සේ නමක් හිතන්නකෝ අපි.
රහතන් වහන්සේ නමකට ගිහිල්ලා බැලුවොත් එහෙම පින්නවද රහතන් වහන්සේ නමකට තියෙන ධම්මානුපස්සනාව විතරයි. වෙන කිසිම දෙයක් නෑ. ඒ කායනුපස්සනාව බැලුවොත් එතන තියෙන යථාර්ථයත් පස්සනාව වෙලා ධම්මානුපස්සනාව වෙනවා. වේදනාව දිහා බැලුවොත් ඒකත් පස්සනාව වෙලා ධම්මානුපස්සනාව වෙනවා. චිත්ත දිහා බැලුවොත් ඒක දිහා බලලා ඒකත් පස්සනාව වෙලා මොකද වෙන්නේ? ඒකත් ධම්මානු වෙනවා. ධර්මය දිහා බැලුවොත් ඒකත් පස්සනාව වෙලා ධම්මානු වෙනවා. අන්තිම මොකුත් නැහැ. රූප නිරෝධ, සංකාර වේදනා නිරෝධ, සංඥා නිරෝධ, චේතනා නිරෝධ. ඒ නිරෝධ ටික තමයි තියෙන්නේ. ධර්මයේ කියන්නේ නිරෝධයේ ප්‍රතිඵලය. මම හිතනවා මම මේ කියන දේ තේරෙනවා ඇති කියලා. තේරුම් නැත්නම් මම මේක දැම්මට පස්සේ YouTube එකට නැවත වාරයක් ඔබට ඒක ශ්‍රවණය කරන්න පුළුවන්. හිමින් සිරුරේ නැවත වාරයක් ශ්‍රවණය කරන්න. එතකොට පින්නේ මේ රහතන් වහන්සේ නමකට ධම්මානුපස්සනාව විතරයි. ඇත්තට රහතන් වහන්සේ නමක් ධම්මානුපස්සනාව වුණාට පස්සේ පින්නවද ධම්මානුපස්සනාව කියලා එක්කුත් නැහැ. මුකුත්ම නැති තැනකටපත් වෙනවා. ධම්මානුපස්සනාව කියලා කියන්නේ දැන් සිතුවිල්ලක් නැහැනේ. සිතුවිල්ලේ තියෙන යථාර්ථය තේරුනොත් සිතුවිල්ලක් නැහැ. අපිට උදාහරණයක් විදිහට රූපයක් දිහා බැලුවා. රූපේ මොකද්ද කියලා බලාගෙන පස්සනාව වීගෙන යනවා. මොකද දැන් පස්සනාව කියන එක ඉතාම වැදගත්. දැනුවත් වීම ඉතාම වැදගත්. මේ පස්සනාව වීගෙන ගිහම මොකද වෙන්නේ? රූපේ ආපෝ තේජෝ වායෝ පටි බවටපත් වෙනවා. හතර බවටපත් වුණාම හතර කියන එක මේ ස්වභාවයටයි දෙයක් නේ. ඒ රූපයක් නේ හතරටයි ති. ධම්මානුපස්සනාව කියන්නේ මෙයාට අල්ලගන්න දෙයක්වත් නැහැ. එතකොට පින්නවද යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් මේක සූත්‍රයක් විදියට නේද? පින්නවත් මේ වටේ කරගෙන ඕනේ හරි ලේසියෙම එතනින්ම නිවන් දකින්න ගන්න පුළුවන්. හැබැයි මේක වැදගත්ම කොටස පින්නවත්නි සතිය නෙවෙයි වැදගත්ම කොටස පස්සනාව කියන එක. පස්සනා කරන එක. පස්සනා කරනවා නම් ඔබ පස්සනාව කියන එක අනිවාර්යයෙන් මේකට අවධානය යොමු කරන්නට ඕනේ. මේ පස්සනාව වීම තුළ තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. දැනුවත්භාවය ලබනකොට දැනුවත්භාවය කියන එක ඉතාම වැදගත් සතර සතිපට්ඨානය තුළ. දැනුවත්භාවය සහ පස්සනාව. මෙන්න මේ කාරණා වලට බොහොම තදින් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් මම ඔබට පැහැදිලි කරා ධම්මානුපස්සනාවට යනකම් පැහැදිලි කරා. දැන් මම මේක ආපහු ඒවන්ති පරිවට්ටන් දුහා දසාකාරයන් යථා භූත ඥාන දර්ශන සවිසුද්ධන් වගේ තුන් ආකාරයට 12 ආකාරයට එහෙම බලන්න කියන ඒවන්ති පරිවට්ටන් තුන් ආකාරයට 12 ආකාරයට නැවත බලන්න කියලා කියනවා. ඉතින් ඒ අනුව ආපහු මම සතර සතිපට්ඨානයට එනවා. සතර සතිපට්ඨානයට ඇවිල්ලා දැන් මොකද මම එන්නේ මේක ගැඹුරට අරයි යනවා කියන්නේ. රහතන් වහන්සේ නමක්ගේ ඉහළම තැනට දැන් සරල තැනින් පටන් ගත්තේ ඒ ගිහිල්ලා ආපහු වෙනවා ඒකලා ආපහු යනවා ගිහින් ආපහු වෙනවා දැන් ඊට වඩා ගැඹුරු තැනකට ආපහු යනවා. පිටවත් නේ රූපයක් ගත්තා සිහිය ගත්තා මැද පස්සනාව කියන එකක් ගත්තා. දැන් පින්නත් ඔබ සුපිරි ප්‍රඥාවන්තයෙක් නා. සුපිරි ප්‍රඥාවන්තයෙක් නම් පින්නත් පස්සනාව කරන්නේ රූපය නෙවෙයි. අපි කලින් කතා කරේ කොතනද? රූපේනේ. රූපෙන් තමයි පස්සනාව පටන් ගන්න. හැබැයි ඔබ සුපිරි ප්‍රඥාවන්තයෙක් නම් පස්සනාව කරන්නේ කොතනද? පින්නත් සිහිය තියෙනවා පස්සනාව තියෙනවා රූපය තියෙනවා. දැන් පස්සනා කරන්න මොකක් කරන්නේ පිනවද? සිහිය තමයි පස්සනා කරන්නේ. මේක ටිකක් අමාරුයි. මේක සුපිරි ප්‍රඥාවන්තයෙකුට හොඳට සසර වඩපු කෙනෙකුට මේක කරන්න පුළුවන් පිනවද? එයා මොකද කරන්නේ? බලන්නේ සිහිය දෙස බලන්නේ. සිහිය දෙස බලනකොට දැන් පස්සනාව රූපේ වැඩක් නැහැ. ඒ ටික මෙයා හොඳට වඩපු කෙනේ සතර සතිපට්ඨානේ
ඒකෙන්ද රූප වැඩක් නැහැ, මට වේදනාව වැඩක් නැහැ, සිතුවිලි වැඩක් නැහැ, මුකුත් වැඩක් නැහැ. මට වැදගත් මොකද්ද? මම මේ රූපය දිහා බලන සිහියයි මට වැදගත්. වේදනාව දිහා බලන සිහියයි වැදගත්. සිතුවිල්ල දිහා බලන සිහියයි වැදගත්. ධර්මය දිහා බලන සිහියයි මට වැදගත්. මේ සිහිය දිහා පස්සනාව මේ හැරිලා බලන සිහිය දිහා. රූපය දිහා බලන සිහිය. සිහිය දිහා බලපුවාම පින්නවත්නි සිහිය කියන්නේ සිතුවිල්ල. සිහිය කියන්නේ සිතුවිල්ල. සිහිය කියන සිතුවිල්ල දිහා පින්නවත්නි හැරිලා බලපුවාම ඔබට දැනෙනවා පින්නවත්නි සිහිය කියන සිතුවිල්ල මේ දැන් නැති වෙනවා, 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 මේ දැන් නැති වෙනවා. පින්නවත්නි සිහිය නැමැති සිතුවිල්ල ඇති වෙනවා නැති වෙනවා බැලීම තමයි ආනාපානා සතිය වෙන්නේ. ආනා කියන්නේ එනවා, පානා කියන්නේ යනවා. සිතුවිල්ල එනවා යනවා පින්නවත්නි. දැන් බුදුරජාණන් වහන්සේ අන්තිමේට කරේ ආනාපානා සතියනේ. ආනාපානා සතිය කියලා කියන්නේ පින්නවත්නි හුලම් දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි. බුදුහාමුදුරට මතක් වෙලා මේ එකපාරට අල්ලගත්තේ ඔය හුලම් පාර නෙවෙයි. එක ආලාර කාලා මුද්දකරාම ගාවට ගිහිල්ලා භාවනා කරද්දි ආනාපාන සති වඩලා තමයි ධානය වලට ගියේ. ඊටන හුලම් පාර දිහා බලලා තමයි ධානය වලට ගියේ. හරියාව ආනාපාන සතියන පින්නත්නි මේ පස්සනාව සතියට යොමු කරලා සතිය කියන එක පස්සනා කරලා සතිය පස්සනා කරනකොට සතිය ඇතිමැති සිතුවිල්ල ඇති වෙනවා දැනෙනවා නැති වෙනවා දැනෙනවා. පින්නත් සිහියෙන් සිතට අවධානය යොමු කරොත් දැනෙන්න ඕන එක කාරණේයි ප්‍රධාන වශයෙන්. ඒ තමයි ඒ සිතුවිල්ල ඇති වෙනව නැති වෙනවා. ඒ සිතුවිල්ල ඇති වෙනව නැති වෙනවා. ඒ සිතුවිල්ල ඇති වෙනව නැති වෙන බව තමයි එයාට දැනෙන්න ඕනේ. මට මේක හිතන්න බෑනේ. හිතන්නත් කලින් මේ සිතුවිල්ල ඇති වුණා නැති වුණා. මට දැනෙන්නෙත් නෑනේ. දැනෙන්නත් කලින් මේ සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා කියන්නේ. මට මොහොතක්වත් පවතින්න බෑනේ. ඊට වඩා වේගයෙන් මේ සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. මම කියලා හිතන්නේ සිතුවිල්ලක් නේ. මට මේ දැනෙන්නේ සිතුවිල්ලක් නේ. මම කියලා මේ හිතන්නේ සිතුවිල්ලක් නේ. මේ සියල්ලම මොහොතක්වත් පවතින්නේ නෑනේ. බැලු බැලු ශෙනින් ඇති වෙලා නැති වෙලා යනවනේ. අන්න පිළිවෙත් මේ සිහිය දෙසට අවධානය යොමු කරන්න. මොහොතක්වත් පවතින්නේ සියල්ල ඇති වෙලා නැති වෙලා යන. බලන්න පිළිවෙත් සතර සතිපට්ඨානයේ තියෙන මුළු සුවාසු දහස ධර්මස්කන්ධයම තියෙනවානේ. බොච්චංග තියෙනවා, පංච උපාදානස්කන්ධය තියෙනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. මොනවද නැත්තේ? දැන් ධර්මයට ආවම ඕ තුල 84000 ධර්මස්කන්ධයම තියෙනවානේ. සිතුවිල්ලට ආවම ඕකේ මොනවද නැත්තේ? අභිධර්මයේ සියලුම කරුණු කාරණා තියෙනවනේ. වේදනාවට ආවම මොනවද නැත්තේ? සියල්ලම තියෙනවනේ. කාය කියන්නේ රූපයට අදාළ සියලු විෂය පතේම තියෙනවනේ. පින්නත් මේ ධර්මයේ එක කැටි කොට මිටි කොට මම කිව්ව මෙතන මිටියක් තියෙන්නේ කියලා මිටි කොට තියෙන්නේ පින්නත්. හැබැයි ඒකට හිර වුණොත් ඒක වැරදි තැනකින් අල්ල ලෝක කටපාඩම් කරගෙන කරන්න ගියොත් පින්නත් එයාගේ නිවන වැහිලි යන්නේත් ඕකින්ම තමයි. එයි ලෝක කටපාඩම් කරගෙන කරන්න යන්න වචන ලියන්නේ නැහැ අකුරු ලියන්න පටන් ගන්නවා. ඉතින් මරණකම අකුරු ලියදී තමයි ඉන්ට වෙන්නේ. පින්නත් අන්න මම සිතුවිල්ල දෙතට යනවා. සිතුවිල්ල කියන්නේ සතිය දිහාට කියන සතිය ඇති වෙනව නැති වෙනව කියන ඕකට පින්නත් කියනවා උදේ වය ඥානය කියලා. ඇති වෙන නැති වෙන එක ප්‍රත්‍යක්ෂ වෙනකොට එතන තියෙන වේගය අහු වෙනකොට සිහිය දිහා බලාගෙන යද්දි සිහිය ඇති වෙන නැති වෙන වේගය අහු වෙනවා. වේගය අහු වුණාම අපි කියන උදේ උදේවයි ඥානය පහළ වුණා කියලා. සිහිය දිහා තව බලන්න පටන් ගත්තොත් පින්නවත් අසිහියට වඩා වේගවත් වෙනවා සිහිය. සිහිය ඉක්මනට charge කරලා ගන්න පුළුවන් පින්නවත්. මේ පස්සනාව සිහියට යොමු කරගත්තොත් උත්සාහ කළ බලන්න මේ පස්සනාව සිහියට යොමු කරගන්න පින්වත්නි මේ සතිය කියන්නේ වේගෙන් charge වෙනවා ප්‍රඥාව කියන එක වේගෙන් පහළ වෙනවා පින්වත්නි මම කලින් කිව්වා වගේ සිහිය බුද්ධිය බවට පත් වෙලා බුද්ධියේ අංගයක් බවට පත් වෙලා නතර වෙන්නේ පින්වත්නි ඒකට මේ සතියේ මේ පස්සනාව කරන්න පටන් ගන්නවා සතියේ.
එතන පින්නත් එක බලන්න පටන් ගත්තාම ඒ සතිය කොච්චර එතන කොච්චර ප්‍රබල තැනන්ද කිව්වොත් ඒ මොහොතම පින්නත් ධම්මානුපස්සනාව කියලා කියන්නේ හිත දිය වෙලා යන හිත කැඩිලා යනවා. සිත කියන්නේ මායාවක්, හිත කියන්නේ බොරුවක් කියන දේ එතනම ප්‍රත්‍යක්ෂ වෙනවා. මට මේ ලෝකේ හිතන්න බෑ, රැඳෙන්න බෑ, මට කිසිදා දුක ලෙස ගන්නත් බෑ, සතුට ලෙස ගන්නත් බෑ. ඊට වඩා වේගයකින් මම වෙනස් වෙනවා කියන එක පින්වත්නි. හිත තුල පවතින වේගය කියන එක යාට අහු වෙනවා. භ්‍රමණයක් තියෙන, භ්‍රමණ වේගයක් තියෙන්නේ. එකමත් එක කැරකෙන භ්‍රමණ වේගයක් තියෙන්නේ. මේක අහුණා පින්වත්නි. මෙයාට මේ මම කියන මිත්‍යාව කැඩිලා යනවා. මම කියන බොරුව කැඩිලා යනවා. මම ජීවත් වෙනවා, මම ඉන්නවා, මම ඉපදිනවා, මැරෙනවා එහෙම කියලා එකක් නැහැ. මට මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. මම හැම මොහොතකම මැරෙන එක වෙන්නේ. හැම මොහොතකම මම උපදින්න එක වෙන්නේ කියලා පින්වත් ප්‍රත්‍යක්ෂ වෙනවා. පින්වත් මේ උදේවයි ඥානය පහළ වුණා කියලා මෙතනදී කියන්න පුළුවන්. පින්වත් මේ සතර සතිපට්ඨානේ අද මම ඔබට පැහැදිලි කරේ සතර සතිපට්ඨානේ පළවෙනි පියවරයි. සතර සතිපට්ඨානේ දෙවෙනි පියවරකුත් මම ඉදිරියේදී ඔබට දේශනා කරනවා. ඒක චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්ක සම්බන්ධ කරලා සතර සතිපට්ඨානේ කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා සතර සතිපට්ඨානේ දෙවෙනි කොටසක් මතු අනාගතයේ දවසක ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ උත්සාහ කරන්න බලන්න ඔය කිව්ව සතර සතිපට්ඨානේ පිනද ඔය දේශනා කරපු සූත්‍රය ඔබට කොටසින් කොටස අල්ලගෙන තේරුම් ගන්න තියෙනවා. ඔය සූත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කොටසින් කොට ඔබ මම සතිය රූපේ කියන කරන් ඒ දෙක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. පස්සනාව ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කොහොමද පස්සනා කරගෙන යන්නේ කියන එක තේරුම් ගන්නට ඕනේ. ඔය පියවරක හොඳට ගිහිල්ලා හොඳට ඔබ ඒ තුල පරිණත වුණාට පස්සේ අන්න ඔබට පුළුවන් සතිය පස්සනා කරන්න. එතන පින චිත්ත ධම්ම මේ සියල්ල එතනදී අවුෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්නද ඔය ටික කරගෙන යමු. ඔය ටික කරගෙන ගියාට පස්සේ ඔකේ දෙවෙනි පියවර ඊට පස්සේ මම දේශනා කරන්න. දෙවෙනි පියවර ඊටත් වඩා ගැඹුරුයි. නමුත් ඒ වගේ පුළුල් ඒක අපි හිමීට සාකච්ඡා කරන්න ඕන කාරණා. නමුත් මේ ටික හරියට ඔළුවට දාගෙන පුරුදු කරන්න. පින්වත්නි මේ ධර්ම වෙන කොහෙවත් කරකි ඉන්න ඕනේ මේකෙම මේ ගැට ටික දීලා දා ගන්න පුළුවන්.